Good evening, all of you. Good evening, Lamai. Can you hear me? Good evening, sir. Good evening, sir. Right. In these days, we are discussing relative pronouns. අපි මේ දවස්වල කතා කරමින් ඉන්නේ relative pronouns. අපි last week එකේ කතා කරා මේ relative pronoun එකක් විදියට who භාවිත කරන්නේ කොහොමද කියලා වාක්‍ය ඛණ්ඩ දෙකක් එකිනෙක හා සම්බන්ධ කරන්න. right මම ඒකේ වීඩියෝ එකත් මම හිතන්නේ ඔයාලගේ groups වලට නැවත දැම්මා අපි එදා ගිය සතියේ කරපු පාඩමේ. ඉතින් අද අපිට කතා කරන්න තියෙන්නේ ඊළඟ relative pronoun එක which කියන එක එහෙම නැත්නම් that කියන එක කොහොමද වාක්‍ය ඛණ්ඩ දෙකක් භාවිත කරන්න relative pronoun එකක් විදියට වාක්‍ය දෙකක සම්බන්ධීකාරක මේ conjunction එකක් විදියට සංධි පදයක් විදියට කොහොමද භාවිත කරන්නේ කියලා. right කොහොමද which කියන එක එහෙම නැත්නම් which කියන එකට අපි තව නමක් භාවිත කරන that which or that කොහොමද වාක්‍ය ඛණ්ඩ දෙකක් භාවිත කිරීම සඳහා නිවැරදිව භාවිත කරන්න කියලා. හරි. අද පාඩමට එන්න කලින් මේ අපි පොඩ්ඩක් මතක් කරමු ගිය සතියේ අපි relative pronoun එකක් විදියට who කියන එක භාවිත කරා. who කියන පදය වාක්‍ය ඛණ්ඩ දෙකක් සම්බන්ධ කරනකොට මම කිව්වා who කියන එක හැමතිස්සෙම ආදේශ වෙන්නේ අපි කතා කරන පුජ්‍යලයක් ගැන විස්තර කරනකොට. එතකොට පුජ්‍යලයක් හා සම්බන්ධ කර්තෘ පදයකට තමයි හැම විටම who කියන relative pronoun එක ආදේශ වෙන්නේ කියලා කිව්වා. right එතකොට මේ which කියන එක එහෙම නැත්නම් that කියන එක භාවිතා කරන්නේ describe an animal or an object. සතෙක් විස්තර කරන්න එහෙම නැත්නම් කිසියම් දෙයක් විස්තර කිරීම සඳහා. which කියන එක අපි භාවිත කරන්නේ which is used to describe an animal or an object. සතෙක්ව විස්තර කරන්න එහෙම නැත්නම් කිසියම් දෙයක් විස්තර කිරීම සඳහා. සතෙක් විස්තර කරන්න එහෙම නැත්නම් කිසියම් දෙයක් විස්තර කිරීම සඳහා තමයි අපි which කියන relative pronoun එක භාවිත කරන්නේ. හරි පුතේ අපිට ඕන මේ පොඩි note එකක් මෙතන ලියාගමු. which is used to describe an animal or an object කියන එක යටතේ ලියා ගන්න. ඔයාලගේ ටියුට් එක ඇති. right සතෙකු හෝ දෙයක් විස්තර කිරීම සඳහා which භාවිත කරයි. කිරීම සඳහා which භාවිත කර සතෙකු හෝ දෙයක් විස්තර කිරීම සඳහා ඕන සංධි පදයක් ලෙස which භාවිත කරයි. which භාවිත කරයි. right now look at this example. මෙතන මේ උදාහරණ දෙක බලමු. දැන් කලින් පාඩම මතක නම් මේක ලොකු අමාරු වැඩක් වෙන එකක් නෑ. look at the given two sentences. අපිට දීලා තියෙන වාක්‍ය දෙක තමයි පළවෙනි එක the flower plants were attractive. the flower plants were attractive. අපි ඒතකොට describe කරන්නේ කවුද? the flower plants. the second sentence they bore many beautiful flowers. ඒවායේ බොහෝ මල් හට ගන්නවා. එතකොට දෙවනි වාක්‍යයේ විස්තර කරන පදය they. right අපි ඊළඟ step එක කාටද මතක? right as the next step we have to make the relative clause. relative clause එකක් අපි හදාගන්න ඕනේ. relative clause එකක් හදාගන්න ඕනේ. දැන් එතකොට මෙතන අපිට ගොඩනගන්න පුළුවන් relative clause එක මොකක්ද? right එතකොට අපි මේ දෙවනි වාක්‍ය ඛණ්ඩය ගමුකෝ. දෙවනි වාක්‍ය ඛණ්ඩයේ they වෙනුවට අපි ආදේශ කරන කවුද? which කියන පදය. එහෙම නැත්නම් අපිට ඕන that කියන පදේ භාවිත කරන්න පුළුවන්. එතකොට relative clause එක විදිහට අපි ගොඩනගනවා මොකද්ද? relative clause එක විදිහට අපි ගොඩනගනවා which bore many beautiful flowers. which bore many beautiful
flowers. එතකොට ඒක තමයි relative clause එක. which bore many beautiful flowers. උනා පැත්තකින් අපිට ලියා ගන්න පුළුවන් which bore many beautiful flowers. right. දැන් අපි අපේ වාක්‍ය හදන්න පටන් ගමුකෝ. එතකොට කොහොමද එන්නේ? ඔන්න අපි විස්තර කරන පදේ පළවෙනි වාක්‍යයෙන් ගන්නවා. කවුද? the flower plants. the flower plants. the flower plants කියන එක අපි අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? relative clause එක අපි එකතු කරනවා. the flower plants which bore many beautiful flowers. ඔන්න relative clause එක එකතු කරලා ඉවරයි. ඊළඟ පියවර දැන් පළවෙනි වාක්‍යයේ ඉතුරු වෙච්ච කොටස ලියන්න ඕනේ. ඒකට කොහොමද එන්නේ? the flower plants which bore many beautiful flowers were attractive. හරි පුතේ. දැන් මේකේ මේ relative clause එක මොකද්ද අපිට හදන්න පුළුවන්? මේ වාක්‍ය දෙකේ common කොටස ගත්තේ the flower in the next sentence they කියන එක. ඒකට අපි relative clause එක හදනකොට දෙවනි වාක්‍ය ඛණ්ඩයේ they කියන එකට which ආදේශ කරලා අපිට relative clause එක ගොඩනගා ගන්න පුළුවන් කියලා කිව්වා. right. එතකොට relative clause එක මොකද්ද වෙන්නේ? which bore many beautiful flowers. Many beautiful flowers, right? Which bore many beautiful flowers, right? This is the relative clause, right? Relative clause එක මේක which bore many beautiful flowers. දැන් අපි වාක්‍ය හදනකොට මොකද කරනවා කිව්වේ? මේ පළවෙනි වාක්‍ය ගන්නවා the flowers වලට යනකම් the flower plants කියන එක ළඟටම ගන්න ඕන. sorry. the flower plants ඒ කොටසම අපි ගන්න ඕනේ. right. මුල් ටික ලියන අපි the flower plants කියන කොටස ලියනවා. ඊට පස්සේ relative clause එක එකතු කරනවා. ඔබ බලන්න the flower plants උන් අපි ලියලා තියෙන්නේ. the flower plants. ඊළඟට එකතු කරලා තියෙන මොකද්ද? relative clause එක which bore many beautiful flowers. which bore many beautiful flowers. right. මම යන්නේ ඒක highlight කරලා red වලින්. the flower plants which bore many beautiful flowers. ඊට පස්සේ මොකද්ද කරන්නේ? අර වාක්‍යයේ ඉතුරු කොටස were attractive කියන කොටස අපි මේකට එකතු කරනවා. right. were very attractive. මම ඒක කොළ පාටෙන් highlight කරන්නම්. right. දැන් අපිට idea එකක් තියෙන කොහොමද which භාවිත කරලා වාක්‍ය ඛණ්ඩ දෙකක් සම්බන්ධ කරන්නේ කියලා. which relative pronoun එකක් විදියට. මුලින්ම කරන්න ඕන මොකක්ද පුතේ? we have to prepare the relative clause of the two sentences we are given. අපිට දෙන වාක්‍ය දෙකෙන් එකක් භාවිත කරලා using one sentence. right. of the given two sentences we have to make the relative clause. ඉස්සෙල්ලා relative clause එක හදා ගන්නවා. ඊට පස්සේ ඒ දෙක වාක්‍ය ඛණ්ඩ දෙක නිවැරදි ආකාරයෙන් එකතු කරලා අපේ අලුත් වාක්‍ය ගොඩනගා ගන්න ඕනේ. right. now let's move to the next page. right. මෙතන කියන පොඩි කතාව මොකද්ද? here that is also used in place of which. අපි එක කතා කරා. මොකද්ද? which වෙනුවට that කියන පදයද භාවිත කරන්න පුළුවන්. ඔන්න මෙතන ලියා ගන්න which වෙනුවට මෙතන ලියා ගන්න පුතේ. which වෙනුවට that යන පදයද භාවිත කළ හැක. which වෙනුවට that යන පදයද භාවිත කළ හැක. right. බලන්නකො අර වාක්‍යෙම ලියන්න හැක the flower plants that bore many beautiful flowers were very attractive. right. මෙතන අපිට that වෙනුවට which භාවිත කරන්න පුළුවන්. which වෙනුවට that භාවිත කරන්න පුළුවන්. right. the activity number 4. fourth activity එක. now make sentences using which or that. which or that භාවිත කර වාක්‍ය ගොඩනගන්න. right. අපි ඉස්සෙල්ලා බලමුකෝ මේ වාක්‍ය පළවෙනි එක. the shirt is too loose for me. it was presented to me by my sister. right. මේ වාක්‍ය දෙකේ අපි කතා කරන්නේ පුජ්‍යලයක් නොවන දෙයක් ගැන. හොඳද? මතක තියාගන්න that or which භාවිත කරලා අපි සම්බන්ධ කරන්නේ පුජ්‍යලයක් නොවන දෙයක්. ඒක මතක තියාගන්න. පුජ්‍යලයක් නම් අපි භාවිත කරන්නේ who සහ whom කියන පද දෙකනේ. අපි ඒකිනුත් දැනට කතා කරලා තියෙන who විතරයිනේ. ඒ නිසා පුජ්‍යලයන් මෙතන අමතක කරනවා. එතකොට මේ වාක්‍ය ඛණ්ඩ දෙකේ අපි කතා කරන්නේ කවුද? පළවෙනි එකේ
The shirt is too loose for me. It was presented to me by my sister. මොකක් ගැනද කතා කරන්නේ? We are talking of the shirt. shirt. We are talking of the short shirt. එතකොට ඔන්න මම පළවෙනි එකේ shirt කියන එක මම highlight කරලා තියාගත්තා. Right. දෙවෙනි වාක්‍යයේ එතකොට මොකටද it? පුතේ දැන් මේ වාක්‍ය දෙකේම it තියෙන්නේ subject එක විදියටනේ. ඒ නිසා මේකේ මේ කැමති එකක් භාවිත කරලා අපිට relative clause එක හදාගන්න පුළුවන්. හොඳද? දැන් මෙතන which was එහෙම නැත්නම් that was presented to me by my sister කියන එක ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් that is too loose for me කියන එක ගන්නත් පුළුවන්. දෙකම හරියා. දැන් මෙතන හැබැයි අපිට ලේසි මේක මොකද්ද? it කියන එකත් එක්ක යන එක ගන්න එක ලේසි. දැන් අපේ කට්ටිය ඔක පටලව ගන්නවා. නැත්නම් මොකක්ද වෙන්නේ? අපි වාක්‍ය හදනකොට මෙතන it එකට the shirt කියන එක ආදේශ කරගන්න වෙන නිසා. හරිද? මොනද අපි it කියන එකට that හරි which හරි ආදේශ කළා අපි හදමුකෝ relative clause එක ඉස්සෙල්ලා පැත්තකින්. relative clause එක හදන හැටි කියන්නේ. මම that කියන එක ගත්තා. That was presented to me by my sister. Right, that was presented to me by my sister. හරිනේ? That was presented to me by my sister. දැන් අපි වාක්‍ය හදමුද? right, එතකොට පළවෙනි වාක්‍ය මොන කොටසද ලියන්නේ ඉස්සෙල්ලම? The shirt. ඊට පස්සේ මොකද කරන්නේ? relative that yes relative කරනවා. හරි. එතකොට කොහොමද එන්නේ? that was presented to me by my sister yes that was presented to me by my sister. දැන් වාක්‍ය ඉතුරු ටික ලියන්න ඕන. is too loose for me. is too loose for me. වාක්‍ය ඉතුරු ටික ලියනවා. is Sir, sister කියන ඉවර වුණාම කමාවක් දාන්න ඕනද? නෑ. ඔතන කමාවක් වැදිලාද? my sister එක කම කරලා දාන්න හරි. is too loose for right. වාක්‍ය අවසානයේ අපිට full stop එකක් තියන්න ඕනේ. right. කොහොමද එන්නේ එතකොට? The shirt, it was relative clause එක that was presented to me by my sister is too loose for me. Too loose for me. හරි. අපි ඊළඟ sentence එක බලමුකෝ. ඊළඟ එක කතා කරන ගමන් අපි හදමු. The tiger is a ferocious predator. It has faced rapid extinction. Rapid extinction කියන්නේ වේගවත් වඳ වීම. විස්තර කරන කට්ටිය බලමු ඉස්සෙල්ලම. පළවෙනි එකේ the tiger අපි කතා කරන්නේ කවුරු ගැනද? tiger ගැන. ඊළඟ එකේ යා ගැන තියෙන මොකද්ද? it. right. එතකොට අපි මේකේ relative clause එක විදිහට හදා ගන්නවා. which has that has faced rapid extinction. right. that has faced rapid extinction. වාක්‍ය දෙකක විතර අපි හදමු. හැම එකෙම හදන්න යන්න ඕනේ නැහැ මේ විදිහට. right. අපි පැත්තකින් දීලා තියාගමු. ඔයාලා ඒක වෙනම කියන්න හොඳද? ඔයාලා හදන එක මේක මොකද්ද? relative clause කියන එක. relative clause. RC කියලා දාගෙන relative clause නිසා අපි මේකෙත් relative clause එක තියාගමු. relative clause. relative clause එක මොකද්ද? which has faced rapid extinction. Rapid extinction. Which has faced rapid extinction. Right. Now let's make the sentence. Then වාක්‍ය හදමු. How to make it? The the tiger
The tiger which has faced rapid extinction has faced rapid extinction is a ferocious predator. is Ferocious product. predator කියන්නේ මේකද මේ අපි කියන්නේ පරපෝෂිතය කියන්නේ විලෝපිකය විලෝපිකයා. Right. The tiger, which has faced rapid extinction, is a ferocious predator. Right, he is a ferocious predator. Right, Pute. Now you will be given time to make the other right 6 sentences, and after that we will discuss the answers for them. Right. Right. මම ඔයාලා මේ answers ටික ලියන අතරතුර විස්තර කරන පද ටික මේ highlight කරගෙන යන්නම්. එතකොට අපිට ලේසි. Right. බලන්නකො තුන්වෙනි එක Jack is a versatile tree. Versatile tree එක කියන්නේ versatile කියන්නේ බොහෝ ප්‍රයෝජන සහිත කියන එක. එතකොට Jack is a versatile tree කියන්නේ කොස් ගහක් බොහෝ ප්‍රයෝජන සහිත ගසකි. It grows in every part of Sri Lanka. එතකොට අපි විස්තර කරන්නේ Jack කියන එක. එතකොට දෙවෙනි වාක්‍ය Jack කියන එකට එන්නේ it. Fourth one, I bought a cotton shirt. I bought a cotton shirt. මං කපු shirt එකක් මිලදී ගත්තා. It cost me 2000 rupees. ඒක මිල රුපියල් 2000යි. Right, මං කතා කරන්නේ මොකක් ගැනද? A cotton shirt එකක් ගැන. A cotton shirt. Right, උඩට විස්තර කරන පදේ තියෙන අන්තිමටම. Right, ඊළඟ වාක්‍යයේ තියෙන අපි it කියන එක තමයි ඒ වෙනකොට භාවිත කරලා තියෙන්නේ. දෙවෙනි වාක්‍යයේ I අකුර capital වෙන්න නම් ඕනේ පුතේ. හොඳද? ඒක හදාගෙන ඔයාලගේ ටියුට් එකේ. Right. Fifth one, the farmers are collecting the paddy. The second sentence, they will store it in their home granaries. Right, ගෙවල් වල තියෙන මේ ධාන්‍යාගාරවල ඒවා යාලා ගබඩා කරන. එතකොට අපි මේ වාක්‍ය දෙකේම කතා කරන දෙයක් තියෙන පුතේ මොනවද? we ගැන තියෙන්නේ. Farmers are cultivating the paddy. එතකොට මොකද යාලා වගා කරන්නේ we. දෙවනි වාක්‍යයේ විස්තර කරන පදය තියෙන්නේ right එතන කොතනද තියෙන්නේ? ඉන්න මෙතන තියෙන්නේ it. Right, it in their granaries. right ඔන්න දැන් පොඩ්ඩක් වැඩේ අමාරුයි වගේ තේරෙයි පස්වෙනි එක. කමක් නැහැ බය නැතුව ඉන්න හොඳද? right අපි 6 වෙනි එකට යමුකෝ. The necklace is made of solid gold. It is very expensive. වාක්‍ය දෙකෙන් කතා කරන්නේ necklace එක ගැන, මාලය ගැන. Right, the seventh one, we often go to the boutique. It is close proximity to our house. මොකක් ගැනද කතා කරන්නේ? The boutique. Right, in the second sentence, it. The last one, the house is very spacious one. It is now dilapidated. මොකක් ගැනද කතා කරන්නේ? The house, නිවස ගැන. right, මේකේ අමාරු එකකට තියෙන්නේ පස්වෙනි එක විතරයි. Right, that now the time is okay, so let's check the answers. Now check whether your answers are correct or not. පළලියපු answers ටිකත් හරිද වැරදිද කියලා බලන්න පුතේ. මේ දැන් තුන්වෙනි question එකේදී බලන්න අපිට ඉස්සෙල්ලම ඕන relative clause එක හදාගන්න. මම මේක ලියන්න යන්නේ relative clause එක පැත්තකින්. මේ තියෙන RC කියලා දාලා තියෙන relative clause හදපු අය. ඉඩක් තියෙන හැබැයි මේ පැත්තෙන් අපි හදමුනේ relative clause එක. අපි ඒක වෙනම කොටු කරලා තියන්න පුළුවන් නේ. ඔන්න තුන්වෙනි එකට අදාළ relative clause එක මම හදනවා මෙන්න මෙතනින්. right, relative clause එක මම මෙතනින් හදලා තියෙනවා. right. මම අංකේ දාලා කියන. එතකොට මේ පැත්තේ යන්නේ මේ relative clauses. right, we will use right this color. relative clause වලට මම මේ පැත්තේ මේ color එක use කරනවා. right.
right, which වෙනට ඕන that දාන්න පුළුවන්, which is grown every part of Sri Lanka. Right, that is the relative clause of the third question. තුන්වෙනි question එකේ relative clause එක වෙන්නේ which is grown every part of Sri Lanka. හරි, දැන් අපි වාක්‍ය හදමුකෝ. right, දැන් පළවෙනි වාක්‍යයෙන් ගන්නව කවුද? Jack. ඊට පස්සේ මොකද පුතේ ඊළඟ step එක? relative clause එක එකතු කරන එක. මොකද්ද? which grows every part of Sri Lanka. Which is grown every part of Sri Lanka. Right, අපි ඒක relative clause එකේ පාඩම දාමුකෝ. Right, Jack, which is grown every part of Sri Lanka. ඊළඟ step එක මොකද්ද පුතේ? පළවෙනි වාක්‍යයේ ඉතුරු කොටස ලියන්න ඕනේ. මොකද එන්නේ? is a versatile tree. right, මෙතන ශ්‍රී ලංකා කියන තැන full stop එකක් තියන්න බෑ. හොඳද? right, තනි වාක්‍යයක් නේ. Jack, which is grown every part of Sri Lanka, is a versatile tree. පුතේ ඔයාලා නිල් පාටෙන්ම ලියලා relative clause එක highlight කරලා පෙන්නන්න. right, ඔයාලගේ answers වල. හරි පුතේ. fourth one, හතරවෙනි එක relative clause එක අපි ඉස්සෙල්ලා හදමු. relative clause of the fourth question. It cost me 2000 rupees. එතකොට කොහොමද එන්නේ? which cost me 2000 rupees. Right. Oh, satanang onna ne, right. Which cost me 2000 rupees. Right, now let's make its new sentence, complex sentence එක හදමු අපි. කොහොමද එන්නේ? එතකොට මේ විස්තර කරන පදයේ තියෙන පුතේ අන්තිමටම. එහෙනම් පළවෙනි වාක්‍ය සම්පූර්ණයෙන්ම අපි ලියනවා. කොහොමද? I bought a cotton shirt. Yes, I bought a cotton shirt. I bought a cotton shirt. ඊට පස්සේ අපි මොකද කරන්නේ? relative clause එක එකතු කරනවා. I bought a cotton shirt which cost me 2000 rupees. Which cost me 2000 rupees. Right, වාක්‍ය අවසානයේ full stop එක තියන්න. Right, I bought a cotton shirt which cost me 2000 rupees. හරි. ඔන්න ඊළඟට පස්වෙනි එකේ relative clause එක. right, දැන් අපි භාවිත කරන පදේ මොකද්ද? which right, වාක්‍ය ලියාගෙන යමු අපි. මොකක්ද තියෙන්නේ? which කියන එක දැම්මා. they will store. ඔන්න පුතේ හැමම ලියන. හැබැයි දැන් බලන්න, දැන් it කියන එක අපහු ලියනවද අපි? නෑ, it කියන එක ලියන්නේ නෑ. හොඳද? relative clause එක හදනකොට it කියන එක it වෙනුවට අපි which දැම්මේ. which එක මුලට ගෙන ආවා. which they will store. වාක්‍ය ඉතුරු ටික ලියනවා in their home granaries. right, තේරුණාද relative clause එක හදපු හැටි? right, relative clause එකට අදාළ වාක්‍ය මුලට කොහොමත් which කියන එක ගේනවා. ඊට පස්සේ ඒක ලියාගෙන යනවා අපි කලින් විදිහටම. they will store. දැන් which කියන එක දැම්මේ අපි මොකක් වෙනුවටද? පැඩි වෙනුවටනේ, it වෙනුවටනේ. ඒ නිසා it කියන එක ලියන්නේ නැහැ. ඒක කොහොමද එන්නේ? which will store
sorry, which they will store in their home granaries, in their home granaries. Right, දැන් අපිට හදන්න පුළුවන් මේ වාක්‍ය කොහොමද හදන්නේ? The farmers are okay. The farmers are collecting the paddy which they will store in their home granaries. Granaries, right, very good. Right, the farmers are collecting the paddy. The farmers are collecting the paddy. It was relative clause එක කෙලින්ම එකතු කරන්න තියෙන්නේ. Which they will store in their home granaries. In their home granaries. Right, in their home granaries. Right, බලන්නකෝ. Now it is not difficult one. The sixth one, 6 වෙනි එකට යන්න බලන්න. Right, look at the sixth one, 6 වෙනි එක. The necklace is made of solid gold. It is very expensive. අපි දෙවැනි වාක්‍ය ඛණ්ඩයෙන් relative clause එක හදාගමු. ඒත් අපි මේ exam එකේ දිනනකොට මේ relative clause එක හදලා පෙන්නන්න ඕනේ නෑ හොඳද? Right. it වෙනකොට අපි දැම්මා අපි දැන් හැම එකටම which name එකකට that දාමු. That is very expensive. That is very expensive. Right, දැන් අපි වාක්‍ය හදමුකෝ. කොහොමද එන්නේ? The necklace The necklace that is very expensive is made of solid gold. Yes, is made of solid gold. අපි කියන්නේ දඹරන් කියලා නියම රත්තරන් වලින් හදලා තියෙන්නේ. The necklace that is very expensive right, පළවෙනි වාක්‍ය තුල ටික ලියනවා. is made of solid gold. Right, අඩුපාඩු කියනවා පුතේ හදාගන්න. The necklace that is very expensive is made of solid gold. Right, the seventh one, හත්වෙනි එක, we often go to the boutique. It is in close proximity of our house. Right, relative clause එක අපි හදාගමු ඉස්සෙල්ලා. Right, that is right, that is in close proximity of our house. Proximity of our house. That is in close proximity of our house. Right, එතනත් අපි පළවෙනි වාක්‍ය ඉස්සෙල්ලා දැන් ලියන්න වෙනවා. We often go to the boutique. Right, we often go to the boutique that is close proximity of our house. Right, that is close proximity of our house. Right, the last one, last sentence. Right, මේ අතර පුතේ අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. The house is very spacious one. It is now dilapidated. Right, relative clause එක අපි හදමු ඉස්සෙල්ලා.
right අපි එක which වලින් හදමු which is now dilapidated right එතකොට අපි හදමු අපේ වාක්‍ය දෙක එකතු කරලා හදන complex sentence එක කොහොමද එන්නේ The house which is now dilapidated is a very spacious one. very good the house which is now dilapidated which is now dilapidated is a very spacious one it's a very spacious one very spacious one right the house which is now dilapidated is a very spacious one right පුතේ අඩුපාඩු කරන ඉක්මනට හදා ගන්නකෝ විනාඩියක් දෙන්න වැඩි වෙලාවක් දෙන්න බෑ you will be given 1 minute to correct your mistakes of your sentences right ඉක්මන් කරමු right now let's move to the next activity right next part of the lesson whose right මම මෙතන ඉඳලා පොඩ්ඩක් පුතේ අමාරුයි වැඩේ හොඳද දැන් whose කියන පදේ meaning එකම තියෙන දැන් සිංහල තේරුම ගත්තොත් whose කියන්නේ කාගේද whose කියන්නේ කාගේද උත්තරේ මගේ ඔහුගේ ඇයගේ right මොකද මෙතන පෙන්නන්නේ අයිතියක් ප්‍රකාශ කරන්නේ whose කියන එක හැමතිස්සෙම යෙදෙන්නේ මොකකටද අයිතියක් වෙනුවෙන් තමයි whose කියන relative pronoun එක අපි භාවිත කරන්නේ right උදාහරණයක් ගත්තොත් දැන් pronouns ගත්තොත් මෙතන පේනවා මේ subject pronouns මොනවද I we you he she it they right එතකොට possessive pronoun අයිතිය ප්‍රකාශ කරන්නේ මගේ අපේ ඔයාගේ ඔහුගේ ඇයගේ උගේ ඔවුන්ගේ කියලා my our your his her its their right මතක තියාගන්න පුතේ relative pronouns වල whose කියන එක හැමතිස්සෙම ආදේශ වෙන්නේ මේ වගේ අයිතියක් දැන් උදාහරණයක් ගත්තොත් my bag කියන තැන my වෙනුවට අපිට whose කියන එක ආදේශ කරලා whose bag කියලා කියන්න පුළුවන් right our school whose school right their teacher whose teacher right මේ relative වාක්‍ය හැදෙනකොට මම කියන්නේ මේ ආදේශ වෙන විදිය හොඳද හරි බලමුකෝ මෙතන කියන්නේ තේ කතාව the relative pronoun whose is used to describe a person or an animal right whose කියන relative pronoun එක අපි භාවිත කරන්නේ පුච්චලයක් එහෙම නැත්නම් සතෙක් විස්තර කිරීම සඳහා පුච්චලයක් එහෙම නැත්නම් සතෙක් විස්තර කිරීම සඳහා තමයි අපි whose කියන relative pronoun එක භාවිත කරන්නේ ඊට අපි ඕන ලියාගමු right පුච්චලයක් හෝ සතෙක් විස්තර කිරීම සඳහා පුච්චලයක් හෝ සතෙක් විස්තර කිරීම සඳහා පුච්චලයක් හෝ සතෙක් විස්තර කිරීම සඳහා whose යන සඳහා whose යන relative pronoun එක භාවිත කරයි whose යන relative pronoun එක භාවිත කරයි
අන්න සරලම කතාව කියලා තියෙනවා. මොකද්ද මේ horse කියන relative pronoun එක අපි භාවිත කරන්නේ පුජ්‍යලේඛ හෝ සතෙක් විස්තර කරන්න. right ඊට පස්සේ කියනවා you can easily learn how to join two sentences using whom by understand the relationship between the subject form and the possessive form of the pronoun. right මම දැන් පල්ලෙහා පෙන්වන්නේ pronouns වල සර්වනාම පද වල subject form එකයි possessive form එකයි අතර තියෙන relationship එක සම්බන්ධතාවය හඳුනා ගැනීමෙන් අපිට පහසුවෙන් horse කියන එක කොහොමද භාවිත කරන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ note එකේ මෙහෙම ලියා ගන්න පුජ්‍යලේඛ හෝ සතෙක් විස්තර කිරීම සඳහා horse යන relative pronoun එක භාවිත කරයි. මෙහිදී බොහෝ විට නෙවෙයි ගොඩාක්ම අවස්ථාවලදී right බොහෝ විට අයිතියක් ප්‍රකාශ කරන සර්වනාම පදයක් වෙනුවෙන් horse යන relative pronoun එක භාවිත කරයි. right මේ මතක තියාගන්න ඕන මොකද විශේෂ කාරණාව whose කියන relative pronoun එක භාවිත කරන්නේ බොහෝ විට possessive form එකෙන් තියෙන pronoun එකක් වෙනුවෙන් my our your his her its their කියන පදයක් වෙනුවෙන් තමයි අපි whose කියන relative pronoun එක ආදේශ කරන්නේ. මතක තියාගන්න ඕන whose කියන relative pronoun එකත් අපි භාවිත කරන්නේ පුජ්‍යලේඛ හෝ එහෙම නැත්නම් සතෙක් විස්තර කිරීම සඳහා. right මේක note එක complete කරගෙන නැත්නම් ඉක්මනට complete කරගන්න. right ඊට පස්සේ අපි අභ්‍යාස වලට යමු. හරි පුතේ. ඔන්න මම මේ ටික මකනවා. right ඔන්න බලන්න pronouns වල තියෙන හැටි my our your his her its their. right අපි ඔක කතා කරා. right ඉහිලා බලමු අභ්‍යාසකට. right look at this example. Mr. Pereira now lives alone. Mr. Pereira දැන් තනියෙන් ජීවත් වෙන්නේ. His wife ඔහුගේ බිරිඳ and the son has gone abroad. ඔහුගේ බිරිඳ සහ පුතා මේ රට ගිහිල්ලා. right එතකොට මෙතන තියෙන්නේ his කියලා පදයක්. ඔහුගේ කියන එකක්. මෙතන මේ his කියන එක වෙනුවට තමයි අපි ආදේශ කරන්නේ කවුද? whose කියන relative pronoun එක. එතකොට relative clause එක මොකද පුතේ මෙතන හැදෙන? whose wife and the son has gone abroad. මේක මේ ලොකු කතාවක් නෑ පුතේ. දැන් මේ වචන වල meaning එකත් එක්ක හැමතිස්සෙම මතක තියාගන්න ඕන. දැන් whose කියන එක හැමතිස්සෙම යන්නේ අයිතියක් එක්ක, possession එකක් එක්ක. my our your his her its කියන their කියන ඒවාත් එක්ක තමයි හැමතිස්සෙම whose කියන එක භාවිත කරන්නේ. එතකොට that කියන එකයි which කියන එකයි භාවිත කරන්නේ සතෙක් හරි දෙයක් හරි subject එක විදියට තියෙනවා. පුජ්‍යලේඛ subject එක විදියට තියෙනවා නම් කවුද භාවිත කරන්නේ? who කියන relative pronoun එක. මේ කොටස් ටික තමයි මතක තියාගන්න ඕන. නැත්නම් එකක් දීලා එක පාඩමක් කරලා මේක මතක් කරගෙන අභ්‍යාසයක් කරනකොට ඉක්මනට කරන කට්ටිය. හැබැයි මේ සියල්ල මතක තියෙන්න ඕනේ. right ඒක තමයි වැඩේ තියෙන්නේ. හොඳද? ඒක තමයි දක්ෂකම. හරි. දැන් අපි බලමු මේකේ right බලන්නකො උදාහරණ තියෙනවා Mr. Pereira now lives alone. Mr. Pereira now lives alone. His wife and the son has gone abroad. Right relative clause එක ඕන පැත්තකින් ලියාගමු පුතේ. Whose wife and the son has gone abroad. Whose
wife and the son has gone abroad. Right, මගේ මේ screen එක again stuck. මොකද මේ language change කරනකොට පොඩි case එකක් එන්නේ. Right, ඒ නිසා ඔයාලා ලියාගන්න පැත්තකින් whose wife and the son has gone abroad. Right, that is the relative clause. Relative clause එක හදා ගන්න ඕනනේ. ඔන්න අපි ලියාගත්ත පැත්තකින් whose wife and the son has gone abroad. හරිද? දැන් ඔන්න අපි හදමු වාක්‍ය. කලින් විදියම අය ඔන්න මිස්ටර් පෙරේරා අපි විස්තර කරන්නේ මිස්ටර් පෙරේරානේ. මිස්ටර් පෙරේරා වෙනුවෙන් තමයි his කියන කීලක වාක්‍ය තියෙන්නේ. හරි, මිස්ටර් පෙරේරා ලිව්වා. The next step is to write the relative clause. ඊළඟ පියවර මොකද්ද? relative clause එක ලියන එක. මොකද්ද relative clause එක? Mr. Pereira whose wife and the son has gone abroad. අන්න relative clause එක ලිව්වා. third step එක තමයි කලින් වාක්‍ය ඊටු ටික ලියන එක. Now lives alone. Now lives alone. Right, on activity number 5 එකක් තියෙනවා දැන් කරන්න. Now join the following pairs of sentences with whose. whose භාවිත කර මේ වාක්‍ය ඛණ්ඩ ටික සම්බන්ධ කරන්න. whose භාවිත කොට මේම වාක්‍ය ඛණ්ඩ ටික සම්බන්ධ කරන්න. right, the පළවෙනි එක දීලා තියෙනවා මොකක්ද? Senura is waiting at the school gate. Senura is waiting at the school gate. ඊළඟ වාක්‍ය තියෙන පුතේ මොකද්ද? His sister is to join him at 3:30 p.m. His sister is to join him at 3:30 p.m. හරි. දැන් අපි මෙතන මේ වාක්‍ය දෙකේ විස්තර කරන්න දෙන්න කවුද? පළවෙනි එකේ Senura, ඊළඟ එකේ තියෙන Senuraගේ සහෝදරිය. එතකොට highlight කරගන්න Senura කියන එක පළවෙනි වාක්‍ය ඛණ්ඩේ, Senura දෙවෙනි වාක්‍ය ඛණ්ඩේ his කියන එක highlight කරගන්න. එතකොට මේ relative clause එක හදන්නේ අපි දෙවෙනි වාක්‍ය ඛණ්ඩේ his වෙනුවට whose ආදේශ කරලා. එතකොට relative clause එක මොකද්ද? පළවෙනි වාක්‍යයට අදාළව දෙවෙනි එකේ his sister is to join him at 3:30 p.m. කියන එකේ whose sister is to join him at 3:30 p.m. පට්ටර කොහොමද එන්නේ වාක්‍ය දෙක එකතු කරලා හදන්න? Senura whose sister is to join him at 3:30 p.m. Is waiting at the school gate. Yes, very good. Senura, whose sister is to join him at 3:30 p.m. is waiting at the school gate. හරි පුතේ දැන් අපි ඊතුරු වාක්‍ය ටිකත් හදමුකෝ. දෙවෙනි එක Mother was in the kitchen. ඔයාලා හදන්න පුතේ මාත් කතා කර යන්නම්. ඔයාලත් හදමු. Mother was in the kitchen for the whole day. Her servant has gone home. Her servant has gone home. Right. එතකොට relative clause එක ගන්නෙ දෙවෙනි වාක්‍ය ඛණ්ඩයෙන් her කියන එක වෙනුවට අපි whose පාවිච්චි කරනවා. එතකොට කොහොමද එන්නේ? Whose servant has gone home. Right, highlight කරගන්න පළවෙනි වාක්‍ය ඛණ්ඩයේ mother කියන word එක. එතකොට mother highlight කරගන්න. එතකොට කොහොමද එන්නේ? මට හදලා කියන්න. Mother whose servant has gone home was in the kitchen for the whole day. Very good. Mother whose servant has gone home was in the kitchen for the whole day. Was in the kitchen whole day. Right, the next one. The dog is in pain. Its muscles has been injured. Right. Relative clause එක මට ඉස්සරහ හදලා කියන්න. Whose muscle has been injured? Yes, whose muscle has been injured. Right. එතකොට කොහොමද එන්නේ? The dog. The dog whose muscle has been injured Yes. Is in pain. Very good. The dog whose muscles has been injured is in pain. Is in pain. Right. දැන් ඉක්මනට වාක්‍ය ටික හදමු බලන්න කට්ටිය. ඊට පස්සේ අපි ඩිස්කස් කරමු ඊට ටික. Right, just start. Right, පුතේ අපි බලමු වාක්‍ය ටික. මම මේක relative clause එක ලියන්නේ නැහැ. මොකද මෙතන වාක්‍ය මුලම හැම එකෙම ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ possessive pronoun එකට possessive adjective එකට possessive pronoun නෙමෙයි එන්න ඕන. හරි, possessive form. Possessive adjective කියලා අපි මේකට කියන්නේ his, my, our, your, his, her, its, their කියන එක අපි හඳුන්වන්නේ possessive
adjective possessive adjective එකට අපි ආදේශ කරන්න ඕන මොකද්ද which කියන පදය. right අපි හදමු කෙලිම වාක්‍ය ටික. පළවෙනි එක right සෙනුර right relative clause එක හදලා කියන්න සෙනුර whose whose sister is to join him at 3:30 p.m. PM right පළවෙනි වාක්‍ය ටික ලියනවා අපි is waiting at the gate is waiting at the gate. Senora, whose sister is to join him at 3:30 p.m. is waiting at the school gate. Is waiting at the school gate. The second one, mother, right relative clause එක එකතු කරනවා. Her servant has gone home කියන එකෙන් අපි හදන්නේ her වෙනුවට දානවා whose කියන එක. right කොට Mother whose servant has gone home was in the kitchen for the whole day. was in the kitchen for the whole day. පුතාලා ඔය අතරේම අඩුපාඩු තියෙනවා නම් හදා ගන්න. හරි නම් හරි දා ගන්න. right. Mother whose servant has gone home was in the kitchen for the whole day. Right, the third one, the dog is in pain, its muscle has been injured. The dog, right, relative clause එක whose muscle has been injured has been is injured. in pain. Yes, is in pain. Whose muscle has been injured, whose muscle has been injured is in pain. Is in pain. Right, again, the dog whose muscle has been injured is in pain. Right, the fourth one, Mr. Banda bought a new car, his old car was sold. Mr. Banda, Whose old car was sold, yes, bought a new car. not a new car. Whose old car was sold. Bought a new car. Bought a new car. Right. Mr. Banda, whose old car was sold, bought a new car. Right. The fifth one, Mr. Pradeep entered out of the room in Colombo. His family stays in their village. Mr. Pradeep, Yes. whose Whose family stays in their village. complete kan kamak na. Ito yan. Rented out a room in Colombo. Rented out a room in Colombo. Right. Mr. Pradeep, whose family stays in the village, rented out a room in Colombo. Rented out a room in Colombo. Right. Mr. Pradeep, whose family stays in the village, rented out a room in Colombo. The sixth one, she could not speak properly. Her throat is infected. She
She. Oh. She whose throat is She infected whose. She whose throat is infected. Throat is infected. couldn't speak Properly. properly. Could not speak properly. Right, Harina Haridagan Pute. Right. She whose throat is infected could not speak properly. Right. The seventh one, Hattaneka. Today, on today, the most parents have become isolated. Their children have gone abroad looking for greener pastures. Politically, today, most parents. Parents Right. It was a relative clause. whose children have gone abroad looking for Greener greener pastures. Right. Whose children? Right, ඊට පස්සේ වාක්‍ය ඊටු ටික අපි සම්පූර්ණ කරනවා. කොහොමද එන්න? Right, ඊට පස්සේ today most parents whose children have gone abroad looking for greener pastures. Right, වාක්‍ය ඊටු ටික අපි ලියනවා. Have become isolated. Have become isolated. Have become isolated. Right, have become isolated. Right. The eighth one, Mr. Dayan had to go to office by bus. His car was broken. කොහොමද හැදෙන්නේ? Diane, whose car was broken, had to go to office by bus. Very good. Mr. Dayan. Mr. Dayan. Right. So his car was broken. කෙනකින් තමයි අපි relative clause එක හදන්න ඕන. Whose car was broken. Right, Mr. Dayan, whose car was broken. Right, the rest of the sentence had to go to office by bus. Had to go to office by bus. Right, පුතේ හරින හරි දාගන්න කට්ටිය. Right, Mr. Dayan, whose car was broken, had to go to office by bus. The ninth one, Namaveni එක, Mrs. Silva is planning to stay in Bandarawela for a week. Her hobby is collecting beautiful flowers. කොහොමද එන්නේ? Mrs. Selva, whose hobby is collecting beautiful flowers, is planning to stay in Bandarawala for a few days. Very good. Right. Right, Mrs. Silva. Right, whose hobby is collecting beautiful flowers. Right, whose hobby is collecting beautiful flowers. Right, ඊට පස්සේ අපි ඒකට එකතු කරනවා. ඊටු එක Mrs. Silva, whose hobby is collecting beautiful flowers is right, is planning
Right, is planning to stay in Bandarawela for few days. Right, again look at the answer. Mrs. Silva, whose hobby is collecting beautiful flowers, is planning to stay in Bandarawela for a few days. Right, the last one. Maliti was quite happy. Her article appeared in a newspaper last Sunday. Right, Maliti. Maliti whose article appeared in a newspaper last Sunday was quite happy. Right, whose article appeared කියන පළ වෙනවා. Whose article appeared in a newspaper last Sunday. Right, පළවෙනි වාක්‍යය තුල ටික ලියනවා. Was quite happy. Was quite happy. Right. අඩුපාඩු තියෙනවා නම් හදාගන්නකො පුතේ ඉක්මනට. මුල් ටික නම් හරියටි හැමෝගෙම. right අන්තිම වාක්‍ය ටික අඩුපාඩු තියෙනවා නම් ඉක්මනට හදාගන්න විනාඩි 2ක් දෙන්න. right, relative pronouns වල ඊළඟ කොටස විදිහට අපි සාකච්ඡා කරන්නේ home කියන relative pronoun එක. අපි මේ home කියන පදය මීට කලින් ඉගෙනගෙන තියෙන එක අවස්ථාවකදී කාටද මතක? මෑත කාලිනව අපි කතා කරපු grammar පාඩමකදී මේ home කියන එක අපි එක්තැනකදී විශේෂ කරලා කතා කරා. කාටද මතක? ඒ ප්‍රශ්නේත් මම අහුවේ home දාලා. කාටද මතක? මේ පුතේ ඔයාලට ස්ක්‍රීන් එක ෂෙයා වෙලාද තියෙන්නේ? Yes sir. Oh sir. right, home කියන එක අපි කොතනදී භාවිතා කරේ? මතකද passive voice එකේදී මම object passive voice එකේදී object එක හොයනකොට මම කිව්වා නේද ක්‍රියාපදයෙන් අහන්න කියලා ප්‍රශ්න දෙකක්. එකක් what අනිත් එක home. what and home. පුජ්‍යලයක් විස්තර කරනකොට තමයි home කියන පදයක් භාවිත කරන්න relative pronoun එකක් විදියට. passive voice වලදී right අපි කිව්වොත් mother blamed me. අම්මා මට බැන්නා. අම්මා බැන්නේ කාටද? මට. right. එතකොට කර්මය හොයන්න නේද home කියන question word එක අපි භාවිත කරේ. home කියන question word එකක් විදිහට අපි භාවිත කරේ passive voice වලදී කර්මය හොයන්න. ඉතින් පුතේ මේ relative pronouns වලදී home කියන relative pronoun එක අපි භාවිත කරන්නේ වාක්‍යයක කර්මය වෙනුවට. මොන ලේසිම කතාව. වාක්‍යයක කර්මය වෙනුවට තමයි අපි home කියන relative pronoun එක භාවිත කරන්නේ. right, අපි වාක්‍යයක කර්මය සාමාන්‍යයෙන් තියෙන්නේ කොතනද? ක්‍රියාපදයට පස්සේ. වාක්‍යයක object එක තියෙන්නේ ක්‍රියාපදයට පස්සේ. right, අපි ඒක ඊට පස්සේ කතා කරමුකෝ. දැනට මතක තියාගන්න home කියන relative pronoun එක අපි භාවිත කරන්නේ පුජ්‍යලයක් විස්තර කරන්න. ඊළඟ කතාව තමයි home කියන relative pronoun එක යෙදෙන්නේ වාක්‍යයක කර්මය වෙනුවට. වාක්‍යයක කර්මය වෙනුවට තමයි home කියන relative pronoun එක අපි භාවිත කරන්නේ. හරි පුතේ. මෙන්න මෙහෙම ලියා ගන්න. හරි බලමු මෙතන අපි ඉංග්‍රීසියෙන් කියපු කතාව. when you want to build up a sentence with a relative pronoun home, you have to make the relationship between the subject form and the object form of the person or the animal you want to describe. right, මෙතන සත්තුත් විස්තර කරන්න පුළුවන්. right, මෙහෙම ලියන්න. පුච්චලයකු හෝ සතෙකු විස්තර කිරීම සඳහා මම ටයිප් කරන්නේ නැහැ පුතේ සිංහලෙන්. මොකද සිංහලෙන් ටයිප් කරපු ගමන් මේක ස්ටක් වෙනවා. පුච්චලයකු හෝ සතෙකු විස්තර කිරීම සඳහා home යන relative pronoun එක භාවිත කරයි. home යන relative pronoun එක භාවිත කරයි. මම නැවත කියනවා. පුච්චලයකු හෝ සතෙකු විස්තර කිරීම සඳහා
සතෙකු විස්තර කිරීම සඳහා whom යන relative pronoun එක භාවිත කරයි. relative pronoun එක භාවිත කරයි. relative pronoun එක භාවිත කරයි. right ඔන්න තරුවක් දාලා අපු ලියා ගමු. මෙහිදී whom යන පදය ආදේශ කරනුයේ කර්ම පදයක් නවරහන් ඇතුළේ ලියා ගන්න object 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 වරහන වහලා වෙනුවෙනි කර්ම පදයක් වෙනුවෙනි. හරි පුතේ. දැන් අපි යමුකෝ ඊළඟ page එකට. right මෙන්න මේක තමයි relationship එක. subject and object form එක අතර තියෙන relationship එක දැනගන්න ඕනනේ. එතකොට I වල object form එක me, we වල us, you වල you my, he වල him, she වල her, it වල it my, they වල them. එහෙනම් ක්‍රියාපදයකට පස්සේ තියෙන me, us, you, him, her, it, them කියන පදයක් වෙනුවෙන් තමයි whom කියන relative pronoun එක අපි භාවිත කරන්නේ. හරිද? ක්‍රියාපදයකට පසුව තියෙන me, us, you, him, her, it, them කියන පදයක් වෙනුවෙන් තමයි අපි whom කියන relative pronoun එක භාවිත කරන්නේ. පුතේ මේක පොඩ්ඩක් අමාරුයි අනිත් ඒවට වඩා. right, look at this example. බලන්නකො මේ උදාහරණේ. Mrs. Pereira teaches us western music. Pereira මහත්මිය අපිට බටහිර සංගීතය උගන්වයි. Mrs. Pereira teaches us western music. දෙවෙනි එක we like her very much. We like her very much. දැන් පුතේ මේකේ අපි home කියන එක යොදන්නේ දෙවනි වාක්‍යයේ මේ her කියන එක වෙනුවට. හැබැයි අපි we like whom very much කියලා නෙමෙයි මේක හදන්නේ. home කියන එක වාක්‍ය මුලට ගෙනල්ලා තමයි relative clause එක අපි ගොඩ නගන්නේ. right, එතකොට කොහොමද එන්නේ? whom, right, ඔන්න home කියන වචනේ ගෙනාවා. ඊට පස්සේ දෙවනි වාක්‍ය ඛණ්ඩය අපි ලියන්න ඕනේ. whom we like, her කියන එක ලියන්නේ නෑ පුතේ. whom we like very much. right, ඔන්න ඕක තමයි relative clause එක. whom we like very much. we like her very much. relative clause එක වෙනවා whom we like very much. හරි පුතේ. දැන් ඔන්න බලන්නකෝ වාක්‍ය දෙක සම්බන්ධ වෙච්ච හැටි. දැන් අපි relative clause එක හැදුවා whom we like very much. මෙතන her කියන එක වෙනුවට තමයි home යොදලා තියෙන. ඒ නිසා ආපහු අපි home දාලා හදන වාක්‍ය ඛණ්ඩේ කොතනවත් her කියන පදේ ලියන්නේ නෑ. ඒක මතක තියාගන්න. right, එතකොට කොහොමද එන්නේ? ඔන්න බලන්න Mrs. Pereira ලිව්වා. ඊට පස්සේ relative clause එක අපි ලියනවා whom we like very much. වාක්‍ය ඉතුරු ටික ලියනවා teaches us western music. right, look at the second example. The two children were highly worried. Teacher blamed them. දෙවනි වාක්‍යයට උඩ ක්‍රියාපදයට පස්සේ තියෙන්නේ them. them කියන්නේ own කියන්නේ කවුද? the two children. විස්තර කරන්නේ එයාලා. එතකොට අපි relative clause එක හදන්නේ දෙවනි වාක්‍ය ඛණ්ඩයට. them තියෙන දෙවනි වාක්‍ය ඛණ්ඩය නිසා. right, එතකොට කොහොමද එන්නේ relative clause එක? whom teacher blamed. ඔච්චරයි. them වෙනුවට තමයි whom වාක්‍ය මුලට ගෙනාවේ. දැන් කොහොමද එන්නේ? the two children විස්තර කරන පදේ මුලින්ම ලිව්වා the two children. ඊට පස්සේ relative clause එක whom teacher blamed. the two children whom teacher blamed
වාක්‍ය ඉතුරු කොටස ලියන පළවෙනි එකේ were highly worried. Were highly worried. පුතේ කටියට පැහැදිලිද පාඩම? Yes, sir. Yes, sir. හරි පුතේ දැන් යමුකෝ අපි අභ්‍යාසයට. අන්න බලන්න sometimes I quarrel with my little brother. He often teases me. right මෙතන කවුද විස්තර කරන්නේ? වාක්‍ය දෙකේම ඉන්න කෙනා. I. right ඔන්න මම ගන්නවා මෙතන I highlight කරගන්නවා I මෙතන me. දැන් මේකේ හැදෙන relative clause එක අපි පැත්තකින් ලියාගමු ඉස්සරහින් ලියාගමුකෝ relative clause එක. කොහොමද එන්නේ? whom he often Yes. teases. whom he often teases. Whom he often teases. right ඔන්න ඕක තමයි relative pronoun එක relative clause එක. right අපි දැන් වාක්‍ය හදමු බලන්න. Sometimes I whom he often teases hmm, quarrel with my little brother. හරි පුතේ මෙන්න මෙතනදී ඔය හදපු ක්‍රමේ හරි පොඩක් ඉන්නකො මම ඒක ලියලම පෙන්නන්න. sometimes sometimes අපි ගත්ත sometimes I right ඊට පස්සේ එකතු කරන්නකෝ මොකද්ද whom he often teases. මෙන්න මෙතනදී මම පොඩි වෙනසක් කරන්න පුතේ. right sometimes I whom he often teases. he වෙනුවට ඔන්න පුතේ ගන්න පුළුවන් මෙතන කවුද? my little brother. මෙතනට my little brother කියලා ගන්න එක ලේසි. right my little brother කියන එක මෙතෙන්ට ගන්න එක ලේසි. my little brother right he කියන එකට සමානයිනේ මොකද අපි අගට දානට වඩා විස්තර කරන එක මුලින්ම ලියන එක හොඳයි. whom my little brother often teases quarrel with එතන වෙනස් වෙනවා අපව quarrel with my little brother නෙමෙයි ලියන්න ඕන quarrel with him quarrel with him quarrel with my little brother වෙනුවට දාන්න පුළුවන් pronoun එක මොකද්ද? him. ඒකයි ඔය දාලා තියෙන්නේ with quarrel him. පුතේ දැන් මේ වාක්‍ය දෙක බැලුවට පස්සේ දැන් මම අලුතෙන් හදපු එක බැලුවට පස්සේ මේක ඕනනම් අපිට relative clause එක වෙනුවට පළවෙනි එක ගන්නත් පුළුවන්. right whom sometimes I quarrel with my little brother කියන එක වෙනුවටත් අපිට who කියන එක ආදේශ කළ වාක්‍යයක් හදන්න පුළුවන්. right එතකොට වාක්‍ය හදන්නේ කොහොමද? complicated වැඩි නේ ළමයි. හරි මේක හදමුකෝ sometimes I relative clause එක මොකද්ද? whom he often teases. he වෙනුවට අපි දැම්ම my little brother කියලා. whom my little brother often teases quarrel with him. එහෙම නැත්නම් ඔයාලා කියපු විදිහට හදන්න පුළුවන් sometimes I whom he often teases quarrel with my little brother. ඒක හැබැයි එච්චර ගැලපෙන්නේ නැහැ මම දැන් හදපු විදිය තමයි හොඳ. right the next one they came early in the morning
we met them at the school gate. Right. Relative clause එක හදන්නේ මොන වාක්‍යයෙන්ද? බලන්නකෝ they came early in the morning. පළවෙනි එකේ විස්තර කරනවා they, දෙවෙනි එකේ them කියන එක තියෙනවා. මම කියන්නේ අර හැමතිස්සම relationship එක බලන්න කියලා සම්බන්ධතාවය they them. දැන් මේකේ I me. right එතකොට relative clause එක හදන්නේ කීවෙනි වාක්‍ය ඛණ්ඩයෙන්ද? දෙවෙනි වාක්‍ය ඛණ්ඩයෙන්. අපි ඉස්සෙල්ලා මාක් කරගෙන යමුකෝ. එතකොට ලේසි. තුන්වෙනි එකේ Isha want to right. තුන්වෙනි එක බලන්න Isha wanted to see her friend Mitu. ඉෂාට අවශ්‍ය වුණා to see her friend එයාගේ යාළුවා මිතුව බලන්න. Mitu is staying in hospital these days. right. දැන් මෙතන object එක කවුද? object එක විදිහට ගන්න කවුද? ඉෂාද මිතුද? Isha. ඉෂා කියන එක දෙවෙනි වාක්‍යේ තියෙනවද? her friend Mitu. ඔව් right. මිතු කියන එක ඔන්න මෙතන තියෙන subject එක විදියට දෙවෙනි වාක්‍යය. ඔන්න දැන් විතරද වාක්‍ය දෙක මාරු වෙලා තියෙන පුතේ. දෙවෙනි වාක්‍යේ තියෙන Isha wanted to බලන ක්‍රියාපදයෙන් ප්‍රශ්නේ තියෙනවා wanted to see her friend Mitu. right. දැන් her friend Mitu කියන එකට සමාන පදයක් මොකද්ද? her friend Mitu කියන එකට සමානයි මොකක්ද? her. එතකොට වාක්‍යයක් තියෙන්න පුළුවන් Isha wanted to see her. Isha wanted to see her. එහෙම වාක්‍ය දෙන්නත් පුළුවන්. Mitu is දැන් මෙතන right වාක්‍ය දෙක දෙපැත්තට තියුණා නම් මේක ගැටලුවක් වෙන්නේ නැහැ. Mitu is staying in the hospital these days. Isha wanted to see her. පැහැදිලිද? වාක්‍ය දෙක පැති දෙක මාරු කරලා දීපු හින්දා තමයි අපිට මෙතන පොඩ්ඩක් අමාරුයි වගේ පේන්නේ. දැන් නම් මෙතන her friend Mitu කියලා දෙන්නේ නැහැ. කෙලින්ම අපිට වාක්‍ය දෙන්නේ කොහමද? her විදියට. ඔන්න අපි ඒකත් පැත්තකින් ලියලා තියාගමු. her friend Mitu සමානයි her friend Mitu සමානයි මොකටද? her කියන එකට. right. her friend Mitu සමානයි her කියන එකට. right. එතකොට අපිට හිතා ගන්න ඕන වාක්‍යය තියෙන්නේ Isha wanted to see her. එතකොට relative clause එක හදන්නේ කීවෙනි වාක්‍යෙන්ද? පළවෙනි වාක්‍ය ඛණ්ඩය. පළවෙනි වාක්‍ය ඛණ්ඩය. එතකොට කොහොමද එන්නේ relative clause එක එකේ? අපි ඊට කලින් එකේ relative clause එක හදන්න කියන්නකෝ. දෙවෙනි එකේ. මේක අමාරුයි පුතේ පොඩ්ඩක් හොඳද? object pronoun එකකට ආදේශ කරනකොට පොඩ්ඩක් අමාරුයි. ආදේශ වෙන්නේ දෙවෙනි එකට. එතකොට whom බය වෙන්න එපා. whom we met whom we met at the school gate. The school gate. හරි. දැන් තුන්වෙනි එකේ කොහොමද හැදෙනවද එතකොට? පළවෙනි එකෙන් ගන්නෙ whom Isha wanted to see her. yes එච්චරයි. she එච්චරයි. her එකක් එන්නේ her එක වෙනුවටනේ අපි whom දැම්මේ. whom Isha wanted to see. whom Isha wanted to see. right. ඔන්න තුන්වෙනි එකේ relative clause එක හදලා ඉවරයි. දැන් ගැටලුවක් නැහැ. හරි. අපි හතරවෙනි එකට යමුකෝ. I could not identify him. He had changed. පුතේ වාක්‍ය දෙකේම ඉන්නේ කවුද? I ද he ද? he. මේකෙත් වාක්‍ය දෙක පැත්ත මාරු කරලා දීලා තියෙන මේ මෙහෙම කරන්න ඔයාලා අමාරුවේ දාන්න. right. එහෙම දැක්කයි කියලා අපි බය වෙන්න ඕනේ. නේ වාක්‍ය දෙක දෙපැත්තේ තියෙනවා කියලා හිතා ගන්න. right. අපි අර ඔළුව හුරු වෙලා තියෙන්නේ
පළවෙනි වාක්‍ය සාමාන්‍ය වාක්‍ය ඊට පස්සේ දෙවෙනි වාක්‍යයෙන් තමයි ක්ලෝස් මොකද රිලටිව් ක්ලෝස් එක හදන්න කියලා ගිහිල්ලා තියෙන්නේ. එහෙම එකක් නැහැ. පළවෙනි වාක්‍ය ඛණ්ඩේනොත් රිලටිව් ක්ලෝස් එක හදන්න පුළුවන්. right අපි ඒකේ රිලටිව් ක්ලෝස් එක හදමුකෝ. හතරවෙනි එකේ. I could not identify whom whom I could not identify. yes, whom I could not identify. Right, whom I could not identify. Whom I could not identify. Right, now look at the sentence number 5. පස්වෙනි වාක්‍ය. We ran to the playground. We ran to the playground. Teacher asked us to go there. වාක්‍ය දෙකේම ඉන්නේ කවුද? We we. දෙවෙනි එකේ we වෙනකොට ඉන්නේ කවුද? us. එතකොට relative clause එක හැදෙන්නේ දෙවෙනි වාක්‍ය ඛණ්ඩයෙන්. හරි හදමුකෝ. whom teacher asked to go there. පොඩක් කියන පුතේ to go there කියන එක පුතේ ගන්නකෝ. there කියන්නේ කොතනද place එක. මොකද අපි විස්තර කරන එක දැන් මුලට ගියාට පස්සේ මේ විස්තර කරන තැන අපි මැදට දාන්න මුලින්නේ කියනවනේ අන්තිමට නෙමෙයිනේ. there කියන එකේ there කියන්නේ කොහෙද? Playground. The playground. asked to go to the playground. there කියන එක සමානයි to the playground කියන එක. එහෙම ඔළුවේ තියාගෙන ඉන්න. හොඳද? එතකොට there සමානයි to the playground. එතකොට to the playground සමානයි there වලට. එතකොට මෙතන to the playground කියන තැනට there දාගන්න. there තැනට to the playground දාගන්න. ඒකයි වෙන්නේ. right. home teacher asked to go there කියන එකට සමානයි to go to the playground. right. පැහැදිලිද මම කරපු වැඩේ එතන? Yes sir. ඊට පස්සේ බලමු 6 වෙනි එක. David and Akash were making a hut. I saw them in the garden. ඒ වෙන එහෙම ගැටලුවක් නැහැ. right බලනකෝ. David and Akash. right. David and Akash තමයි මෙතන them කියලා දාලා තියෙන්නේ. right. ඒකේ ලොකු ගැටලුවක් නැහැ. right අපි ඒකේ relative clause එක හදමු. Whom I saw in the garden. 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 Right. 6th one, there is no matter. Right. The 7th one. හත්වෙනි එක. I could not meet her. I could not meet her. She had left home. කවුද විස්තර කරන්නේ? She. Very good. right. her ඉන්නේ එතකොට දෙවෙනි එක. එතකොට relative clause එක හැදෙන්නේ පළවෙනි වාක්‍ය ඛණ්ඩයෙන්. her තියෙන පළවෙනි වාක්‍ය ඛණ්ඩයෙන්නේ. හදමු. whom I could not meet. very good. whom I could not meet. Whom I could not meet. Right. The 8th one. අටවෙනි එක. I bought them 2 storybooks. They are very fond of reading. මොකද්ද ගන්නෙ? they. right. they them. relative clause එක හදන්න. එතකොට පළවෙනි වාක්‍ය ඛණ්ඩයෙන්ද දෙවෙනි වාක්‍ය ඛණ්ඩයෙන්ද? පළවෙනි වාක්‍ය ඛණ්ඩය. පළවෙනි වාක්‍ය ඛණ්ඩයෙන්. right. හදමු. Whom I bought 2 storybooks. yes. whom I bought 2 storybooks. whom I bought
2 story books. Whom I bought 2 story books. Right, let's move to the 9th one. We were quite happy. They gave us some books as gift. How do you start කරන්නේ? We. අනිත් එකේ us. හරි. හදමු අපි relative clause එක. Whom they gave Some books as gift. Very good. Gift. Whom they gave some books as gifts. Right, the last one. I could not buy anything. Mother did not give me any money. I දෙවෙනි එකේ right relative clause එක හදමු අපි. whom mother gave me money. Whom mother did not give any money. Whom mother did not give any money. හරි, දැන් අපිට හදන්න තියෙන මේ වාක්‍ය ටික එකතු කරලා නිවැරදිව relative clauses ටික එකතු කරලා අලුත් complex sentence එක build up කරන්න තියෙන්නේ. right, අපි විනාඩි 5ක් දෙන්නම් පුතේ. මම ඉස්සෙල්ලා ඔයාලට time එක දෙන්නම් විනාඩි 5ක් පුළුවන් විදිහකට හදන්න. ඊට පස්සේ අපි විනාඩි 5කට පස්සේ 7:15 time එක තියෙනවනේ. ඊට පස්සේ අපි discuss කරමු. Now the time is 6:59. අපි 7:05ට answers ටික සාකච්ඡා කරන්න පටන් ගමු. right, දැන් පටන් ගමුකෝ වැඩි. Now let's see the answers. The second one, they came early in the morning. We met them at the school gate. කොහොමද හදන්නේ? They right, it was relative clause එක එකතු කරනවා. Whom we met at the gate. Whom we met at the gate. වාක්‍ය ඉතුරු ටික ලියනවා. Came early in the morning. පුතේ හරිනම් හරි දාගන්න. Came early in the morning. The next one, right, අපි ලියන්නේ දෙවනි වාක්‍යය තමයි මුලින්ම ලියන්න ඕන. එතකොට මිතු right, ඒකට අපි එකතු කරන relative clause එක whom Isha wanted to see. Whom Isha wanted to see. Whom වල HW simple වෙන්න ඕන. Whom Isha wanted to see. Mitu whom Isha wanted to see. Right, දෙවනි වාක්‍යයේ තියෙන ඉතුරු කොටස ලියනවා. is waiting in the hospital these days. Is waiting in the hospital these days. Right, හරිනම් හරි දාගන්න පුතේ. The fourth one, හතරවෙනි එක, I could not identify him. අපි ඒකට දැම්මා relative clause එක විදිහට. දෙවෙනි එක පළවෙනි එක හැදුවේ whom I could not identify. එතකොට අපි දෙවෙනි වාක්‍යයෙන් තමයි පටන් ගන්න ඕන.
he. Right, he වලට අපි එකතු කරන මොකද්ද? relative clause එක whom I could not identify. He whom I could not identify. Him, he whom I could not identify. Right, ඊට පස්සේ අනිත් වාක්‍ය ඛණ්ඩේ ඉතුරු කොටස had changed එකතු වෙන්න ඕනේ. Right, had changed. Right, බලන්නකෝ. He whom I could not identify had changed. The fifth one, right, relative clause එක අපි හද දෙවෙනි වාක්‍ය ඛණ්ඩේ නම් පළවෙනි වාක්‍ය ඛණ්ඩෙන් පටන් ගන්න ඕන we. Right, ඊට පස්සේ අපි එකතු කරනවා relative clause එක. Whom teacher asked to go to the playground. අපි දෙයා කියන එක වෙනුවට අපි දැම්ම මොකද්ද? To the playground කියලා. Right, ඊට පස්සේ අපි ඉතුරු වාක්‍ය කොටස ලියනවා ran. පුතේ ran to the playground කියලා ලියන්න පුළුවන්. දැන් ආපහු අපේ කලින් clause එකේ to the playground තියෙන නිසා මෙතන එක වෙනස් කරන්න ඕන. To the playground වෙනුවට මම කිව්වා ඒක දෙපැත්තටම ගන්න පුළුවන්. දෙයා සමානයි නම් to the playground සමානයි දෙයා කියලා. එතකොට ඒක වෙනස් කරන්න පුළුවන් කොයි විදියටද? එන්න මේ විදියට ran to the playground වෙනුවට අපි දානවා ආදේශ කරනවා දෙයා. right, તો කොහොමද එන්නේ? we whom teacher asked to go to the playground ran there. Right, the next one, David and Akash were making a hut. I saw them in the garden. අපි මුලින්ම ලියනවා David and Akash. David and Akash. Right, ඊට පස්සේ එකතු කරන කවුද? relative clause එක. Whom I saw in the garden. Right, whom I saw in the garden, David and Akash. Whom I saw in the garden. Right, වාක්‍ය ඉතුරු ටික ලියනවා were making a hut. Were making a hut. Were making a hut. The seventh one, I could not meet her. She had left home. Right, අපි ගන්නේ මුල් පදයට දෙවෙනි වාක්‍ය ඛණ්ඩය තමයි ගන්න වෙන්නේ she. Subject එකයි object එක අතර සම්බන්ධය කරන අපි subject එක ඉස්සෙල්ලා ගන්නවා she. ඊට පස්සේ relative clause එක whom I could not meet. Right, she whom I could not meet. Right, වාක්‍ය ඉතුරු කොටස ලියනවා අපි had left home. Had left home. Had left home. She whom I could not meet had left home. The eighth one, අටවෙනි එක I bought them to storybooks. They are very fond of reading. They කියන එක අපි මුලට ගේන්න ඕන. They, right, අපි ඒකට එකතු කරනවා they whom I bought to story books. Right, they whom I bought to story books. Right, වාක්‍ය ඉදිරියට ටික එකතු කරනවා අපි are very fond of reading. The ninth one, නවවෙනි එක, we were quite happy. They gave us some books as gifts. ඒක මුලට ගන්නවා we. Right, ඒකට එකතු කරනවා relative clause එක whom
they gave some books as gifts. Right. We whom they gave some books as gifts. Right. Were quite Right. Were quite happy. Very good. Were quite happy. Were quite happy. Right. කට්ටියට හරි අමාරුයි වගේ පේනනේ. ලේසි පාඩමක් නෙමෙයි කතා කරේ හිටපු එකක් ලොකු දෙයක් කට්ටිය අහගෙන. හරි. ඊළඟ එක last one දවසේ අවසානය. මෙතනින් අපි වැඩ ටික ඉවර කරනවා අන්තිම වාක්‍යය. I could not buy anything. Mother did not give me any money. Right. මුලින්ම ගන්න කවුද? I. ඊපස්සේ ඒකට අපි එකතු කරනවා relative clause එක I. I whom mother did not give any money. I whom mother did not give any money could not buy anything. Could not buy anything. Could not buy anything. Right. හරිනම් හරි දාගන්න පුතේ හදපු වාක්‍ය ටික. right තාම කොහොම එක සැරයක් වුණා බලාගෙන යන හදපු වාක්‍ය ටික. Sometimes I whom my little brother often teases quarrel with him. Second one, they whom we met at the school gate came early in the morning. Third one, Mitu whom Isha wanted to see is staying in hospital these days. Fourth one, he whom I could not identify had changed. The fifth one, we whom teacher asked to go to the playground ran there. The sixth one, David and Akash whom I saw in the garden were making a hut. The seventh one, he whom I could not meet had left home. The eighth one, they whom I bought 2 storybooks are very fond of reading. The ninth one, we whom they gave some books as gifts were quite happy. The last one, I whom mother did not give any money could not buy anything. Right. පොඩක් අමාරු කොටසකින් තමයි අද පාඩම අපි ඉවර කරන්නේ. ලබන සතිය අපිට ටියුට් එක ඉවර කරලා අලුත් පාඩමට යන්න පුළුවන් වෙවි. එහෙනම් හැමෝටම good night. Take care. Good night. Sir. Good night. ඔපුතේ. Thank you. Right. Good night.